ආයිබෝවන් දරුවනේ. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. ඉතින් ආරම්භ කරන්න. ආයිබෝවන් සර්. ටියුට් එක එහෙම ගත්තේ නැත්නම් ටියුට් එක ගන්න. හොඳයි එහෙනම් අපි අදම ආරම්භ කරමු. ගිය සතියේ අපි තාපය සහ උෂ්ණත්වයේ පාඩම යම් කොටසක් කතා කළා. ඒකේ මේ අර ක්‍රියාකාරකමක් ගැන කිව්ව මතක ඇති. ඒ ක්‍රියාකාරකමේදී අපි කිව්වේ අර වම් අත උණුසුම් ජල භාජන එකත් දකුණු අත අයිස් වතුර භාජන එකත් දාලා විනාඩියක් විතර තියාගෙන ඉඳලා ඊට පස්සේ අත් දෙකම සාමාන්‍ය වතුර භාජනයක දාන්න කියලායි කිව්වේ. ඒතර මේ අත් දෙකට දැනෙන සංවේදනය ලියන්න කියලා කිව්වා. දැන් වම් අතට දැනෙච්ච සංවේදනයයි දකුණු අතට දැනෙච්ච සංවේදනයයි වෙනසක් වෙනවා. ඒක හරියට කළා නම් වම් අතට සීතලක් දැනෙනවා, දකුණු අතට උණුසුමක් දැනෙනවා. ඒ කියන්නේ මේ අත් දෙක සාමාන්‍ය වතුර භාජනයට දැම්මහම ඒතර ඒකේ ලියන්න වෙන්නේ ඔය දෙවෙනි පිටුවේ ක්‍රියාකාරකමේ නිරීක්ෂණය ලියන එකට සංවේදනය වම් අතට දැනුණු සංවේදනය සිසිලසක් නැත්නම් සීතලක්, දකුණු අතට උණුසුමක්. හැබැයි මේ අත් දෙකම දැන් දාලා තියෙන්නේ සාමාන්‍ය වතුර භාජනයක. මේ නිසා තමයි අපි කියන්නේ අර ස්පර්ශ සංවේදනයෙන් උෂ්ණත්වය මැනීම ඊතරම් නිවැරදි නැහැයි කියලා. හොඳයි ඒක ඒ ක්‍රියාකාරකමේ ලැබෙන නිරීක්ෂණය අපි සරල උෂ්ණත්වමානයක් සෑදීම සහ උෂ්ණත්වමාන සඳහා පාවිච්චි කරන පරිමාණ ගැන කිව්වා. අද අපිට කතා කරන්න තියෙන්නේ පස්වෙනි පිටුවේ ද්‍රවාංකය සහ තාපාංකය කියන කොටස. හොඳයි. එතෙන්ට පෙරලා ගන්න පස්වෙනි පිටුව. මේ ද්‍රවාංකය සහ තාපාංකය කියන වචන දෙක ගොඩක් අය අහලා තියෙනවා. ද්‍රවාංකය කියන වචනය විද්‍යාත්මකව මේකේ තේරුම මොකක්ද කියන එක මෙතෙන්දී ඉගෙන ගමු. හරි ඊට කලින් ඔයගොල්ලෝ හැමෝම දැකලා තියෙනවනේ අයිස් කැට. හරි අයිස් කැට අරගෙන ඉවරලා මේ වගේ තාච්චියකට දැම්ම කියලා හිතන්නකෝ. තාච්චියකට දාලා මේ අයිස් කැට ටික බැද්දොත් කොහොමද හිටියේද? තාච්චියට දාලා ඉවරලා ගින්දර දානවා. එහෙම ගින්දර දැම්මහම අයිස් කැට ටිකක් වෙලා යනකොට අපිට පේන දේ තමයි වතුර බවට පත් වෙනවා. ඒ කියන්නේ දිය වෙනවා. අයිස් කැට දිය වෙනවා. දිගටම රත් කරොත් ඒ ජලය ටිකත් ඊට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා නටන්න පටන් ගන්නවා. ඊට පස්සේ හිමාලය පිට වෙනවා. දැන් ඔය අයිස් කැට රත් කරද්දී තාපය ලබා දීමක් නේ කරන්නේ. එහෙම තාපය ලබා දුන්නාම අයිස් කැට ජලය බවට පත් වුණා. අයිස් කැට ටිකක් වෙලා යනකොට ජලය බවට පත් වුණා. ඇත්තටම මේ අයිස් කැට කියලා කියන්නේ
අර පදාර්ථයේ පවතින අවස්ථා තුනෙන් ඝන කියන අවස්ථාව. එතකොට ජලය කියන්නේ ද්‍රව කියන අවස්ථාව. දැන් මෙතන මේ රත් කරනකොට මොකක්ද උනේ? අයිස් කැට ජලය වුණා කියලා කියන්නේ ඝන අවස්ථාවේ ඉඳලා ද්‍රව අවස්ථාවටපත් වුණා. දැන් මෙන්න මේකත් එක්ක තමයි ද්‍රවාංකය කියන වචනේ එන්නේ. අයිස් කැට ජලය බවට පත් වෙන්නේ කිසියම් નિયમિત නිශ්චිත උෂ්ණත්වයකදී. මේක හොයලා බැලුවොත් මේ අගය ලැබෙන්නේ සෙල්සියස් අංශක බිඳුව. ඒ කියන්නේ අයිස් කැට ජලය බවට පත් වෙනවා සෙල්සියස් අංශක බිඳුවේදී. හැබැයි දැන් වෙන ඝන ද්‍රව්‍යයක් ගත්තාම උදාහරණයක් විදිහට ඉටි කෑල්ලක්. ඉටි එතකොට ඝන අවස්ථාවේ තියෙන ඉටි කැබැල්ලක් අරගෙන අපි තැටියක තියලා එහෙම නැත්නම් ඔය ටින් එකක පියනක් උඩ තියලා රත් කරගෙන ගියොත් ටික වෙලාවකින් ඉටිත් ද්‍රව වෙනවා. අන්නේ ද්‍රව වෙන උෂ්ණත්වය බැලුවොත් ඒක වෙන උෂ්ණත්වයක්. එතකොට මේ එක එක ඝන ද්‍රව්‍ය රත් කරාම ද්‍රව බවට පත් වෙන નિયમિત උෂ්ණත්වයක් තියෙනවා. මෙන්න මේ ඝන ද්‍රව්‍යයක් ද්‍රව බවට පත් වෙන නිශ්චිත උෂ්ණත්වයට තමයි අපි ද්‍රවාංකය කියලා කියන්නේ. එතකොට ඔය ද්‍රවාංකය යනු කියලා මුලින්ම තියෙන එක අපි හැඳින්වීමක් ලියමු. ද්‍රවාංකය කියන්නේ මොකක්ද කියලා. අර තිත්තිරි වල ලියමු. යම්කිසි ඝන ද්‍රව්‍යයක් අර තාපය හා උෂ්ණත්වය ටියුඩ් එකේ නේද? ඔව් ඔව්. ඒක එහෙම එකක්. යම්කිසි පස්වෙනි පිටුව බලන්නකෝ. යම්කිසි ඝන ද්‍රව්‍යයක් ද්‍රව බවට පත් ද්‍රවාංකය යනු කියලා තියෙන්නේ පස්වෙනි පිටුවේ උඩම. ඒ ද්‍රවාංකය යනු කියන එකේ මේ තිත්තිරි වල අපි ලියාගෙන යන්නේ. යම් ඝන ද්‍රව්‍යයක් යම්කිසි ඝන ද්‍රව්‍යයක් ද්‍රව බවට පත්වන නිශ්චිත උෂ්ණත්වය එම ද්‍රව්‍යයේ ද්‍රවාංකය ලෙස හඳුන්වයි. එම ද්‍රව්‍යයේ ද්‍රවාංකය ලෙස හඳුන්වයි. අපි දැන් ඇත්තටම අයිස් වල ද්‍රවාංකය හොයනවා නම් මෙන්න මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. විද්‍යාගාරයේ තියෙනවා වීදුරු පුනීල. ඒ වගේ වීදුරු පුනීලයක් අරන් මේ වගේ බීකරයක තියෙනවා. බීකරයක් උඩ කාය කියන්නකෝ. බීකරයක් උඩ තියලා පුනීලයට අපි දානවා අයිස් කැට ටිකක්. ඒ වගේ මේ අයිස් කැට අතරේ රඳව ගන්නවා උෂ්ණත්වමානයක්. මේ උෂ්ණත්වමානයක් රඳවලා
ඒක අතරට මෙහෙම අයිස් එකට දානවා. ඉතින් මම අයිස් එකට දාලා ටිකක් වෙලා තිබ්බහම අපිට පේනවා මේකෙන් ජල බිඳු පහළට වැටිලා බීකරයට ජලය එකතු වෙනවා. මේ විදිහට ජලය එකතු වෙන්න පුළුවන්. දැන් මේ උපකරණේ ජලය එකතු වෙද්දී අපි අර උෂ්ණත්වමානයේ ලැබෙන ඒ පාඨාංකය නැත්නම් අගය කොච්චරක්ද කියලා බැලුවොත් උෂ්ණත්වමානයේ පෙන්වන්නේ දිගටම එකම අගයක්. මේ අගය තමයි සෙල්සියස් අංශක බිඳුව. අයිස්කට දිය වෙන තාක්කල් දිගටම මේක පෙන්වන්නේ සෙල්සියස් අංශක බිඳුව. එතකොට අයිස් දිය වෙන උෂ්ණත්වය තමයි මේ ලැබෙන්නේ. ඒතර මේ දිය වෙන අයිස් වල උෂ්ණත්වය වෙන්නහම ඒක තමයි අයිස් වල ද්‍රවාංකය වෙන්නේ. ඒතර මේ රූප සටහන ඔයගලන්ගේ තියෙනවා. මේ ක්‍රමයට තමයි අපිට සරල පරීක්ෂණයකින් අයිස් වල ද්‍රවාංකය හොයන්න පුළුවන්. එතකොට මේකේ බලන්න විස්තරය තියෙනවා දිය වෙමින් පවතින අයිස් වල උෂ්ණත්වය මැනගත් විට එය එතන ලියන්න වෙන මේ අගය සෙල්සියස් අංශක බිඳුව කියන එක. ඒක මේ විදිහට ලියන්න පුළුවන්. සෙල්සියස් අංශක බිඳුව කියන එක. බිඳුව දාලා කැපිටල් C අකුර ලියලා C අකුරට උඩින් අර අංශක සලකුණ ලියනවා. සෙල්සියස් අංශක බිඳුවක් බව පෙනීයයි. ඒ අනුව අයිස් වල ද්‍රවාංකය ඉස්සෙල් එක කියන්න පොඩ්ඩක්. කොයිකද? කොහොමද කියන්නේ? අර ද්‍රවාංගයක් යනු කියන්නේ. ද්‍රවාංකය කියලා කියන්නේ යම් ඝන ද්‍රව්‍යයක් ද්‍රව බවට පත්වන නිශ්චිත උෂ්ණත්වය වේ. ද්‍රවාංකය යනු යම් ඝන ද්‍රව්‍යයක් ද්‍රව බවට පත්වන නිශ්චිත උෂ්ණත්වය වේ. එතකොට අයිස් වල ද්‍රවාංකය හොයන විදිය තමයි මේ රූප සටහනේ තියෙන්නේ. එතකොට මේකේ ලැබෙන බිඳුව කියන අගය තමයි අයිස් වල ද්‍රවාංකය වෙන්නේ. එහෙනම් අර දෙවෙනි හිස්තැනටත් එන්නේ ඒ අනුව අයිස් වල ද්‍රවාංකය සෙල්සියස් අංශක බිඳුවකි. වචනේ ලිව්වත් කමන්නේ සංකේත දාලා ලිව්වත් කමන්නේ සෙල්සියස් අංශක බිඳුවකි. සෙල්සියස් අංශක බිඳුවකි. දැන් මේ අයිස් දිය වෙද්දී සිද්ධ වෙන ක්‍රියාව අපි අර ගැලීම් සටහනක් වගේ ලිව්වොත් මෙතන වෙලා තියෙන්නේ අයිස් තිබුණා. එතකොට මේකට තාපය ලැබුණාම දැන් කාට හරි දෙන්න පුළුවන් කෝ දැන් මේක රත් කළේ නැහැනේ කියලා. රත් කරන්න ඕනේ නැහැ. අයිස් වල උෂ්ණත්වය සෙල්සියස් අංශක බිඳුවයිනේ. හැබැයි සාමාන්‍යයෙන් බාහිර පරිසරයේ උෂ්ණත්වය ගත්තොත් සෙල්සියස් අංශක 30ක් විතර වෙනවා. ඒ කියන්නේ වට පිටාවේ තියෙන උෂ්ණත්වය අයිස් වලට වඩා වැඩි. ඒ නිසා ඒ බාහිර ඉඳලා තාපය ලැබෙනවා අයිස් වලට. ඒතර වෙනම රත් කරන්න ඕනේ නැහැ. මොකද එළියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30ක් විතර අයිස් කැටවල තියෙන සෙල්සියස් අංශක බිඳුවයි. එතකොට බාහිර ඉඳලා මෙහෙම තාපය මේ අයිස් කැටවලට ලැබෙනවා. ඒ ලැබුණාම තමයි
අයිස් කැට දිය වෙන්න ගන්නේ. ඒතර අයිස් වලට මෙහෙම තාපය ලැබුණාම මේක ජලය බවට පත් වෙනවා. එතකොට ඝන අවස්ථාවේ තිබිලා ද්‍රව කියන අවස්ථාවට පත් වෙනවා. අයිස් තිබුණේ ඝන අවස්ථාවේ ජලය කියන්නේ ද්‍රව අවස්ථාව. මේ විදිහට මේ පවතින අවස්ථාව භෞතික අවස්ථාව වෙනස් වීම අපි හඳුන්වනවා අවස්ථා විපර්යාසයක් කියලත්. ඒ කියන්නේ තියෙන අවස්ථාව ඝන අවස්ථාව ද්‍රව කියන අවස්ථාවට පත් වෙලා තාපය ලබා ගැනීමත් එක්ක. එතකොට මේ සිද්ධ වෙච්ච සිද්ධිය තමයි මේ තියෙන්නේ. අයිස් තාපය ලබාගෙන ජලය බවට පත් වෙලා තියෙනවා. ඝන අවස්ථාවෙන් ද්‍රව අවස්ථාවට පත් වෙලා. දැන් මෙන්න මේ සිද්ධිය සිද්ධ වෙන උෂ්ණත්වය තමයි ද්‍රවාංකය වෙන්නේ. අයිස් වලට අදාළව නම් සෙල්සියස් අංශක බිඳුව. මම කලිනුත් කිව්වා වෙනත් ඝන ද්‍රව්‍ය ගත්තාම ඒවත් මේ සිද්ධිය වෙන්න පුළුවන්. හැබැයි ඒක සිද්ධ වෙන උෂ්ණත්වය වෙනස් අගයන්. වෙනස්. අපි බැලුවොත් එහෙම මෙතන තියෙනවා ද්‍රව්‍ය කීපයක්. අයිස්, පැරෆින් ඉටි. පැරෆින් ඉටි කියලා කියන්නේ ඉටි පන්දම් වල තියෙන ඉටි. ඊයම් අර පාසන්න එහෙම ගන්න සර්කිට් එකෙන් පාසනකොට ඒවා ඊළඟට යකඩ. දැන් අපි සාමාන්‍යයෙන් අයිස් නම් දිය වෙනවා දැකලා තියෙනවා. ඉටි පන්දමක් දැකලා ඇතිනේ ඉටි පන්දම පත්තු කරාම අර ඉටි ද්‍රව වෙනවනේ. ඊයම් ඔය පාසන අවස්ථාවල එහෙම ඒ පාසනවා දැකලා තියෙනවා නම් ඒ ඊයම් කම්බිය රත් කරාම බෞද්ධයෙන් රත් කරාම ද්‍රව බවට පත් වෙනවා. ඒව නම් දැකලා තියෙනවා ඔයගොල්ලෝ. හැබැයි ගොඩක් විට මේ යකඩ ද්‍රව වෙනවා එච්චර දැකලා නැතුව ඇති. අපි නිකන් යකඩ කෑල්ලක් අරගෙන පානකට ලාම්පුවකට අල්ලන් හිටියට ද්‍රව වෙන්නේත් නැහනේ. හැබැයි යකඩ ඉහළ උෂ්ණත්වයකට රත් කරාම යකඩ ද්‍රව බවට පත් කරන්න පුළුවන්. දැන් මෙතන තියෙනවනේ ද්‍රව්‍ය කීපයක්. ඔය ද්‍රව්‍ය වලින් අයිස් දී වෙන උෂ්ණත්වය දැන් අපි දන්නවා. ඒක නම් ඉතාම පහළ උෂ්ණත්වයකදී ද්‍රව බවට පත් වෙනවා සෙල්සියස් අංශක බිඳුවේදී. ඒ නිසා අයිස් වල ද්‍රවාංකය සෙල්සියස් අංශක බිඳුවයි. පැරෆින් ඉටි කියන එක ඔක ඔය ඉටිපන්දම් වල සිද්ධ වෙන්නේ පත්තු කරාමත් ද්‍රව බවට පත් වෙලා ඊට පස්සේ ඒක වාෂ්ප විදියට පිට වෙනවා තිරයේ දිගේ ඉහළට. පැරෆින් ඉටි රත් කරාම ද්‍රව බවට පත් වෙන්නේ සෙල්සියස් අංශක 60 දී. එතකොට දැන් අයිස් වල ද්‍රවාංකයයි පැරෆින් වල ඉටි පැරෆින් ඉටි කියන එකේ ද්‍රවාංකයයි වෙනස් බව පේනවා ඇති. මීටත් වඩා රත් වෙන්න ඕන ඊයම් ද්‍රව වෙන්න. ඊයම් වල ද්‍රවාංකය සෙල්සියස් අංශක 317ක් විතර. ඒ වගේ උෂ්ණත්වයකට රත් වුණාම තමයි ඊයම් ද්‍රව වෙන්නේ. දැන් යකඩ සමහරට අපි දැකලා නැති වුණාට යකඩත් යම් උෂ්ණත්වයකට රත් කරාම ද්‍රව කරන්න පුළුවන්. මේ උෂ්ණත්වය 1539ක්. සෙල්සියස් අංශක 1539ක උෂ්ණත්වයකට රත් කරොත් යකඩ දියරයක් බවට දිය බවට ද්‍රව බවට පත් වෙනවා. දැන් ඔය ගිනි කඳු පිපිරීම වලදී එහෙම අර ලාවා විදියට එළියට එනවනේ ද්‍රවයක්. උතන යකඩක් තියෙනවා. යකඩ දියවෙන්නේ. විදියට එළියට එනවා. ද්‍රවාංක අගයන් එතන ලියමු. අයිස් වල ද්‍රවාංකය එතකොට සෙල්සියස් අංශක බිඳුවයි. පැරෆින් ඉටි වල
සෙල්සියස් අංශක 60යි. ඊයම් වල 317යි සෙල්සියස් අංශක 317යි. යකඩවල 1539යි. 1539යි. එතකොට මේ ද්‍රව්‍ය බැලුවාම පේනවා ඇති එක එක ද්‍රව්‍යයන් වල ද්‍රවාංක වෙනස්. දැන් මේ ටිකෙන් රත් කරගෙන යනකොට ඉක්මනින් වෙන්නේ ද්‍රවාංක අඩුම එක්කෙනා. ඒ කියන්නේ අයිස්. පරක් වෙලාම ද්‍රව වෙන්නේ යකඩ. තියෙන අයගේ යකඩ. එයාගේ ද්‍රවාංකයේ ඉහළ අගයක් නිසා. දැන් එහෙනම් ද්‍රවාංකය කියන එක පැහැදිලි ඇති. ඝන ද්‍රව්‍යයක් ද්‍රව බවට පත් වෙන නිශ්චිත උෂ්ණත්වය. මම අර මුලින්ම කිව්වේ අයිස් කැට ටිකක් තාච්චියකට දාලා බැද්දොත් එහෙනම් මොකද වෙන්නේ කියලා. ඒක රත් කරාම අයිස් කැට ජලය බවට පත් වෙනවා. දැන් මේ ජලය බවට පත් වුණාට පස්සේ දිගටම රත් කරගෙන ගියොත් ඊට පස්සේ මේ ජලය නටලා හිමාලය විදියට පිට වෙන්න ගන්නවා. ඒ කියන්නේ වායු වාෂ්ප බවට පත් වෙනවා. දැන් ද්‍රවයක් තවදුරටත් රත් කරොත් ඒක වායු බවට පත් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජලය රත් කරාම වාෂ්ප වෙන නැත්නම් හිමාලය බවට පත් වෙන උෂ්ණත්වය තමයි සෙල්සියස් අංශක 100. මේ විදිහටම එක එක ද්‍රව වාෂ්ප බවට පත් වෙන නියමිත උෂ්ණත්වයක් තියෙනවා. එතකොට අර ඝන ද්‍රව්‍යයක් ද්‍රව බවට පත් වෙන නිශ්චිත උෂ්ණත්වය ද්‍රවාංකය කිව්වා වගේ ද්‍රවයක් රත් කරාම වායු බවට පත් වෙන නිශ්චිත උෂ්ණත්වය. දැන් ද්‍රව අවස්ථාවේ ඉඳලා වායු අවස්ථාවට පත් වෙන නිශ්චිත උෂ්ණත්වයට තමයි තාපාංකය කියලා කියන්නේ. පස්සෙම තියෙනවා තාපාංකය කියන එක. එතන අපි ලියමු තාපාංකය කියන්නේ මොකක්ද කියලා. තාපාංකය කියන එක යම් ද්‍රවයක් වායු අවස්ථාවට යම් ද්‍රවයක් වායු අවස්ථාවට පත්වන යම් ද්‍රවයක් වායු අවස්ථාවට පත්වන නිශ්චිත උෂ්ණත්වය තාපාංකය නම් වේ. තාපාංකය නම් වේ. යම් ද්‍රවයක් වායු අවස්ථාවට පත්වන නිශ්චිත උෂ්ණත්වය තාපාංකය නම් වේ. මයික් එක ඕෆ් කරගන්න දුව. දැන් තාපාංකය ජලයට අදාළව හොයනවා නම් ඒකට ක්‍රියාකාරකමක් කරන්න පුළුවන්. අර තාපාංකය කියන එක පොඩ්ඩක් ආයෙ කියනවද? ඇයි පුතේ මම 5 පාරක් දැන් කිව්වනේ. මට සර් කියපු ඒ ටික ඇහුන්නේම නෑ සර්. යම් ද්‍රවයක් වායු අවස්ථාවට පත්වන
නිශ්චිත උෂ්ණත්වය යම් ද්‍රවයක් වායු අවස්ථාවට පත්වන නිශ්චිත උෂ්ණත්වය තාපාංකය නම් වේ. දැන් ජලයේ තාපාංකය හොයාගන්න පුළුවන් රූප සටහනක් තියෙනවා මේ තාපාංකය හොයන උපකරණ සකස් කරන විදිය. මේකට ගන්නවා කැකෑරුම් නලයක් රත් කරන්න පුළුවන් පරීක්ෂණ නලයක් තමයි කැකෑරුම් නලයක් කියන්නේ. ඒක ආධාරකයක හයි කරලා ඊට පස්සේ උෂ්ණත්වමානයක් මේකේ ගිල්ලනවා. හැබැයි ඔය රූප සටහනේ පොඩ්ඩක් හදාගන්න ඔය උෂ්ණත්වමානයක් අර ආධාරකයට හයි කරන්න ඕන. මේ විදිහට කැකෑරුම් නලය තියෙනවා. ඊට පස්සේ මෙතන වෙනම ආධාරකය තියෙනවා. මේ කැකෑරුම් නලය ආධාරකයට හයි කරලා තියෙනවා. අර උෂ්ණත්වමානයත් මෙහෙම ආධාරකයට හයි කරන්න මේ වගේ කොටසකින් මේ විදිහට රූප සටහන තියෙනවා. අර උෂ්ණත්වමානය ආධාරකයට හයි කරන එක සම්පූර්ණ කරගන්න එතන මේ බන්සන් 1000කය එකෙන් තමයි රත් කරන්නේ. ඒ බන්සන් 1000කයක්ම ගන්නේ මේකෙන් දැඩි බැඳෙන්නේ නැති නිසා ඕනනම් ස්ප්‍රීතු ලාම්පුවක් ගන්න පුළුවන්. මෙතන උෂ්ණත්වමානය තියෙනවා. ඒක මේ ආධාරකයට හයි කරන්න කියලා මං කිව්වේ. මෙතනත් කරන්නේ මේ විදිහට උපකරණ සකස් කළා පන්සන් 1000කින් මේ කැකෑරුම් නලය රත් කරනවා. එහෙම රත් කරගෙන යද්දී උෂ්ණත්වමානයේ අගය නැත්තම් පාඨාංකය අපි ලියා ගන්නවා මිනිත්තු දෙකෙන් දෙකට විතර සැරයක්. එතකොට ටික ටික මේකේ උෂ්ණත්වය වැඩි වෙමින් යනවා. ඊට පස්සේ යම් මොහොතකින් පස්සේ උෂ්ණත්වමානයේ අගය එකම ගානක තියෙනවා. හැබැයි ඒ වෙලාවේදී අපට පේන වතුර පැහෙනවා නටනවා හිමාලය පිට වෙනවා. ඒ වෙලාවේදී උෂ්ණත්වය තවදුරටත් ඉහළ යන්නේ නැහැ. මේකේ විස්තරේ බලන්න ජලයේ තාපාංකය සෙවීමට පහත ක්‍රමයට සිදු කළ හැකිය. හිමාලය පිටවන තුරු ජලය රත් කරන්න. හිමාලය පිටවීමේදී ඒක වෙන්න ඕන උෂ්ණත්වමානයේ. ඒක හදා ගන්න උෂ්ණත්වමානයේ පාඨාංකය ලබා ගන්න. උෂ්ණත්වමානයේ පාඨාංකය ලබා ගන්න. ජලය නටන විට හිමාලය පිට වෙන අවස්ථාවේ උෂ්ණත්වමානයේ පාඨාංකය කීයද කියන එකයි මෙතන දාන්න තියෙන්නේ. සෙල්සියස් අංශක 100. සෙල්සියස් අංශක 100 කියන උෂ්ණත්වයේදී තමයි සාමාන්‍යයෙන් මේ ජලය නටලා හිමාලය පිට වෙන්නේ.
බව දක්නට ලැබේ. ජලය හිමාලය බවට පත්වන නිශ්චිත උෂ්ණත්වයක් ඇත. එය සෙල්සියස් අංශක 100කි. එතන පොඩ්ඩක් මෙන්න මේ ටිකත් එකතු කරගන්න. මෙහිදී කියන තියෙනවානේ ඒකේ සිද්ධ වෙන ක්‍රියාව දක්වලා තියෙන්නේ. ඒ ක්‍රියාවට යටින් තොරුවක් දාලා ලියමු. දැන් සිදුවෙන ක්‍රියාවලිය දක්වලා තියෙනවානේ අර යන්නකො පොඩ්ඩක් ඒ ටික. ඊදලයක් දාලා තාපය ලබාගෙන කියලා ලියන්න ඕනේ මොනවාරි. මේකට පහලින් තරුවක් දාලා ලියලා තියාගන්න. ඉහත නිරීක්ෂණ අනුව දැන් වෙන වැඩ කර ඉන්න එපා, ලියන්න. අහගන්න නැතුව ඉඳලා වටපිට බල ඉඳලා ඊට පස්සේ ආයෙ අහන්න එපා. ඉහත නිරීක්ෂණ අනුව ජලයේ තාපාංකය ඉහත නිරීක්ෂණ අනුව ජලයේ තාපාංකය සෙල්සියස් අංශක 100 බව සෙල්සියස් අංශක 100 බව පැහැදිලි වේ. සෙල්සියස් අංශක 100 බව පැහැදිලි වේ. ඊට පස්සේ එතන තියෙනවා ද්‍රව්‍ය කීපයක තාපාංක කියලා. ඒක ද්‍රව්‍ය වෙන්න ඕනේ අර ශයන්න කපන්න. ද්‍රව්‍ය කීපයක තාපාංකය. දැන් ජලයේනේ අපි සෙල්සියස් අංශක 100යි කියලා කිව්වේ. ඊට පස්සේ දැන් අර ද්‍රව තත්ත්වයටපත් වෙච්ච පැරපින් ඉටි ගත්තොත් ඒකත් රත් කරාම යම් උෂ්ණත්වයකදී ඉටි වාෂ්ප බවට පත් වෙනවා. එතන ජලය නම් තාපාංකය එතන තාපාංකය දැන් ඉස්සෙල්ලා වගේ ලියන්න පුළුවන්. ජලයට අදාළව තාපාංකය 100යි සෙල්සියස් අංශක. ඊට පස්සේ තියෙන පැරපින් ඉටි. මේ තියෙන දැන් ද්‍රවාංක කියන්නේ ඉටි ද්‍රව වුණාට පස්සේ මේ ද්‍රවාංක නෙමෙයි තාපාංක. ඉටි ද්‍රව වුණාට පස්සේ වාෂ්ප වෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 80 දී විතර පැරපින් ඉටි වාෂ්ප බවට පත් වෙනවා. ඊළඟට තියෙනවා මධ්‍යසාර. මධ්‍යසාර ද්‍රවයක් විදිහට තමයි කොහොමද තියෙන්නේ. රත් කරනකොට සෙල්සියස් අංශක 77 දී විතර වාෂ්ප වෙන්න ගන්නවා. කලින් අපි කියවනේ යකඩ රත් කරාම ඝන අවස්ථාවේ තිබිලා සෙල්සියස් අංශක 1539 දී ද්‍රව වුණා කියලා. ද්‍රව වෙනවා කියලා. එහෙම ද්‍රව වෙච්ච යකඩ, ඒ කියන්නේ ද්‍රව යකඩ රත් කරාම තව දිගට රත් කරනකොට ඒක වාෂ්ප වෙන්න ගන්නවා. සෙල්සියස් අංශක 2900 වගේ උෂ්ණත්වයකදී යකඩ වාෂ්ප වෙන්න. ඒතර මේ තියෙන තාපාංක අගයන් ජලය සෙල්සියස් අංශක 100යි පැරපින් ඉටි සෙල්සියස් අංශක 80 තාපාංකය මධ්‍යසාරවල තාපාංකය සෙල්සියස් අංශක 77 යකඩ තාපාංකය 2900ක්
සෙල්සියස් අංශක. දැන් Excuse me, sir. මේ මොකක්ද සර් දැන් තුඩකට කලින් කරපු පරීක්ෂණය කරන්න කැකෑරුම් නලයක් අත්‍යවශ්‍යමද? දැන් රත් කරනවානේ සෙල්සියස් අංශක 100ට වඩා රත් කරන්න පුළුවන් භාජනයක් ගන්න පුළුවන්. කියන්නේ ලෝහ භාජනයක් උනත් ගන්න පුළුවන්. සෙල්සියස් අංශක 100ට වඩා රත් කරන්න පුළුවන් එකක්. Thank you, sir. ප්ලාස්ටික් එකක් ගන්න බෑ. වෙන රත් කරන්න පුළුවන් ඕන භාජනයක් පුළුවන්. හැබැයි අපි විද්‍යාගාරෙදි ගන්නේ සාමාන්‍ය එය කැකෑරුම් නලය. සාමාන්‍ය පරීක්ෂණ නල මේ වගේ වට ගන්න නැත්තේ සමහරට රත් කරනකොට ඒවා පුපුරනවා. එහෙම නැත්නම් සමහර ඒවා තියෙනවා දිය වෙලා යන ඒවාත්. කියන්නේ ද්‍රව වෙනවා. ඒ සමහර වීදුරු. මේක ඊට පස්සේ තියෙනවා දැන් මේ අපි මේ උෂ්ණත්වය මයින්කොට දැන් කියනවනේ සෙල්සියස් අංශක ෆැරන්හයිට් අංශක එහෙම පරිමාණ වලින් මේ කියන්නේ සෙල්සියස් පරිමාණය තියෙන උෂ්ණත්වමාන මේ පරිමාණය හදලා තියෙන විදිය කොහොමද කියලා බැලුවොත් මේ සෙල්සියස් පරිමාණය හදලා තියෙන්නේ උෂ්ණත්වමානයක් හදලා පරිමාණය ලකුණු කරන්න කලින් ඒක අර කලින් වගේ මේ අයිස් දිය වෙන තැනක මේ වගේ තැනක තියලා එතෙන්දි උෂ්ණත්වමානයේ අර රසදිය මට්ටම තියෙන තැන ලකුණු කර ගන්නවා. ඊට පස්සේ ඔය උෂ්ණත්වමානයම අරගෙන මම මේ කියන්නේ උෂ්ණත්වමානයක පරිමාණය ලකුණු කරන විදිය. පරිමාණය ලකුණු කළා නැත්නම් ඒ කියන්නේ මේ නිෂ්පාදනයේදී මේක ලකුණු කරගන්න විදිය. ඊට පස්සේ මේ උෂ්ණත්වමානය අරගෙන අර ජලය මුමාලය වෙන තැනක තියලා ඉවර වෙලා ඒ වෙලාවේදී උෂ්ණත්වමානය රසදිය මට්ටම තියෙන තැන මෙහෙම ලකුණු කරගන්නවා. ඒතකොට දැන් මුලින් ලකුණු කරගත්ත තැන එකාගයක් එතන තියෙනවා. අනිත් එක මෙතන. සර් ඕක අනිවාර්යයෙන්ම කරන්න ඕනේද සර්? මොකද්ද? සර් ඔය දෙක කරලාද එහෙම උෂ්ණත්වමාන ලකුණු කරන්නේ? ඔව් උෂ්ණත්වමානයක පරිමාණය ලකුණු කරපු ඒ කියන්නේ මේ සෙල්සියස් කියන පරිමාණය හදාගෙන තියෙන විදියයි මම මේ කියන්නේ. මේවා අපි ලකුණු කරන්න ඕනේ නැහැ. උෂ්ණත්වමානය ලකුණු කරලා තියෙන්නේ. මේ පරිමාණය හදාගෙන තියෙන විදිය සෙල්සියස් කියන පරිමාණය. ජලය අර හිමාලය බවට පත් වෙන තැනදී රසදිය මට්ටම පිහිටීමයි අයිස් දිය වෙනකොට රසදිය මට්ටම තියෙන තැනයි මෙහෙම ලකුණු කරගෙන මෙන්න මේ තැන් දෙක අතර දුර ප්‍රමාණයක් තියෙනවනේ. ඔන්න ඕක සමාන කොටස් 100කට බෙදාගෙන ගිහින් තමයි සෙල්සියස් පරිමාණය හදලා තියෙන්නේ. ඒ කියන්නේ අයිස් තිය වෙන තැන සෙල්සියස් අංශක බිඳුවනේ. එතකොට ජලය හිමාලය බවට පත් වෙන සෙල්සියස් අංශක 100 දී. එතකොට ඒ අතර පරතරය මේ 100කට බෙදුවා කියලා කියන්නේ අර එක පරතරයක් සෙල්සියස් අංශක එකක් වෙනවා. එතකොට මේ සෙල්සියස් පරිමාණය ගොඩනගලා තියෙන්නේ මේ ක්‍රමයට. සෙල්සියස් පරිමාණයේ උෂ්ණත්වමාන සාදා ඇත්තේ අයිස් වල උෂ්ණත්වයට උෂ්ණත්වයත් හිමාලයේ උෂ්ණත්වයත් නෑ එහෙනම් එතන මේ හදාගන්නකෝ වාක්‍ය අර තාපාංක ලියපු තැනට යටින් තියෙන වාක්‍ය හදන්න සෙල්සියස් පරිමාණයේ උෂ්ණත්ව මාන සෙල්සියස් පරිමාණයේ උෂ්ණත්වමාන ප්‍රමාණ කියන කොටස කපන්න සාදා ඇත්තේ අයිස් වල උෂ්ණත්වය
සෙල්සියස් අංශක බිඳුව අන්න ඒක වැදිලා නැහැ. සෙල්සියස් අංශක බිඳුව ද හිමාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 ලෙසද සෙල්සියස් අංශක 100 ලෙසද ගෙන එහි පරතරය සමාන කොටස් 100කට බෙදීමෙනි. අයිස්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක බිඳුව විදිහටත් ඒ කියන්නේ මෙන්න මෙතනාගේ බිඳුව විදිහටත් අර හිමාලය හදිච්ච වෙලාවේ උෂ්ණත්වය 100 විදිහටත් අරගෙන මේ අතර පරතරය සමාන කොටස් 100කට බෙදලා තියෙන්නේ. ඒ විදිහට තමයි සෙල්සියස් පරිමාණය හදලා තියෙන්නේ. දැන් ෆැරන්හයිට් වලින් පරිමාණය ලකුණු කරපු උෂ්ණත්වමානක් තියෙනවා. ඒවා හදලා තියෙන්නේ මේ විදිහට මේ තැන් දෙක ලකුණු කරගෙන ඒ කියන්නේ අයිස් දිය වෙන උෂ්ණත්වයයි ඒ උෂ්ණත්වය කියන තැනයි ජලයේ හිමාලය බවට පත් වෙනකොට උෂ්ණත්වමානය රසදිය මට්ටම තියෙන තැනයි මේ තැන් දෙක ලකුණු කරගෙන සෙල්සියස් පරිමාණය හැදුවේ සමාන කොටස් 100කට බෙදලානේ මේ අතර පරතරය. මේ පරතරය සමාන කොටස් 180කට බෙදලා තමයි ෆැරන්හයිට් පරිමාණය හදලා තියෙන්නේ. මේ අතර පරතරය සමාන කොටස් 180කට බෙදුවාම ඒ එක කොටසක් තමයි ෆැරන්හයිට් එකක් කියලා අරන් තියෙන්නේ. මේක එච්චරම මේ සංකීර්ණ විදියට ඔලුවට ගන්න ඕනේ මේ සාමාන්‍ය මේ පරිමාණ දෙක ගොඩනගලා තියෙන විදිය. සෙල්සියස් පරිමාණය හදලා තියෙන්නේ අයිස් දිය වෙන තැන මට්ටමයි රසදිය මට්ටමයි ජලය හිමාලය බවට පත් වෙනකොට ඒ රසදිය මට්ටමයි අතර පරතරය සමාන කොටස් 100කට බෙදලා ඒ පරතරයේම සමාන කොටස් 180කට බෙදුවොත් එතකොට හැදෙන පරිමාණයට කියන්නේ ෆැරන්හයිට් පරිමාණය කියලා. ෆැරන්හයිට් පරිමාණය සාදා ඇත්තේ අයිස් වල හා හිමාලය උෂ්ණත්වයේ පීටීම් අතර පරතරය සමාන කොටස් 180කට බෙදීමෙනි. හරි දැන් ඕක මේ සෙල්සියස් හරි ෆැරන්හයිට් හරි ඒ පරිමාණ දෙකෙන් මොකක් හරි ක්‍රමයකට උෂ්ණත්වමානවල පරිමාණය ලකුණු කරලා තියෙනවා. සමහර උෂ්ණත්වමානවල දෙවර්ගයෙන්ම තියෙනවා. දෙපැත්තේ පරිමාණ දෙකම ලකුණු කරලා තියෙනවා. දැන් මේ උෂ්ණත්වමානය කොහොමද නිවැරදිව පාවිච්චි කරන්නේ? උෂ්ණත්වමානය අපි යොදාගන්නේ යම් තැනක යම් ද්‍රව්‍යයක උෂ්ණත්වය මනින්න. එතන මේ උෂ්ණත්වමානය පාවිච්චි කරද්දී අපි යම් ද්‍රවයක උෂ්ණත්වය මනිනවා නම් ඒකේ තියෙන උෂ්ණත්වමානයේ තියෙන අර පහළ බල්බයක් වගේ කොටස මෙන්න මේ වගේ ස්වරූපයක් තමයි සාමාන්‍ය උෂ්ණත්වමානයක තියෙන්නේ. මෙහෙම වීදුරු නලයක් තියෙනවා. පහළ කොටස මේ විදිහට ටිකක් ඉදිමිලා වගේ තියෙනවා. වීදුරු බල්බයක්. ඊට පස්සේ මේ වීදුරු බටේ ඇතුලේ තව නලයක් තියෙනවා. සිදුරක් විදිහට. හරියට මේ ඔයගොල්ලන්ගේ පෑනේ තියෙන්නේ. පිටත බටේ තියෙනවා ඇතුලේ තව කූරක් තියෙනවනේ. මේක දැන් ඒකෙන්ම හදපු එකක් තියෙන්නේ. මේ විදිහට ඒ ඇතුලේ තියෙන සිදුර තන් අපි කියනවා කේශික නලයක් කියලා. මෙන්න මේ කේශික නලය දිගේ බල්බයට පුරවලා තියෙන රසදිය රත් වෙනකොට ඉහළ යනවා. හරියට අර කලින් දවසේ අපි කියපු පාට කරපු වතුර පෑන් බටේ දිගේ ඉහළ යනවා වගේ මෙහෙම කේශික නලය දිගේ රසදිය මට්ටම ඉහළට යනවා. දැන් උෂ්ණත්වයක් මනිනකොට මේ බල්බය උෂ්ණත්වය මනින්න ඕන
ද්‍රව්‍ය හෝ ද්‍රවය තුල ගිලිලා තියෙන්න ඕන. අපි හිතමුකෝ මෙහෙම මොකක් හරි භාජනයක දාලා තියෙනවා ද්‍රවයක්. ඒකේ උෂ්ණත්වය මනින්න යනවා නම් එතෙන්දී මේ බල්බ් එක අර ද්‍රවය ඇතුලේ ගිලිලා තියෙන්න ඕන. වෙන ද්‍රව්‍යයක මැන්නත් ඒකේ ගෑවිලා තියෙන්න ඕනේ බල්බ් එක. ඒක මුලින්ම සැලකිලිමත් වෙන්න ඕන කාරණයක්. ඊළඟට මේකේ දැන් උෂ්ණත්වය අගය කියවනකොට අර රසදිය මට්ටම දැන් මේකේ නතර වෙලා තියෙන්නේ මෙන්න මෙතනනේ. ඒ රසදිය මට්ටමට සමාන්තරව අපේ ඇස් අරගෙන ඇවිත් මෙහෙම ඒ මට්ටමට ගෙනල්ලා තමයි මේ පාඨාංකය කියවන්න ඕන. නැත්තම් නිවැරදිව ලැබෙන්නේ නැහැ අගය. ඒ වගේ මුෂ්ණත්මානය හරි කෙලින් සිරස්ව තියාගන්න ඕන ඇල කරන්නේ නැතුව. මෙන්න මේ වගේ කාරණා කීපයක් ගැන සැලකිලිමත් වෙන්න ඕන. හරි උෂ්ණත්මාන නිවැරදිව භාවිතා කිරීමේ ක්‍රම කියලා තියෙනවනේ. එතන අපි ලියමු ක්‍රම කීපයක්. පළවෙනි එක විදිහට ලියමු උෂ්ණත්වමානයේ බල්බය උෂ්ණත්වමානයේ බල්බය උෂ්ණත්වය මැනීමට අවශ්‍ය ද්‍රව්‍ය සමග උෂ්ණත්වය මැනීමට අවශ්‍ය ද්‍රව්‍ය සමග හොඳින් ස්පර්ශ වනසේ තබා ගත යුතුය. උෂ්ණත්වමානයේ බල්බය උෂ්ණත්වය මැනීමට අවශ්‍ය ද්‍රව්‍ය සමග හොඳින් ස්පර්ශ වනසේ තබා ගත යුතුය. ඊළඟට මම අර කියපු අනිත් කාරණය අගය කියවනකොට පාඨාංකය ගන්නකොට රසදිය මට්ටමේ අවසාන කෙළවරට ඇස් මට්ටම කෙලින් තබාගෙන තමයි අගය කියවන්න ඕන. එහෙම නැත්නම් එහෙම ගන්න පුළුවන් විදිහට උෂ්ණත්වමානය සකස් කරගන්න ඕනේ. දෙවෙනි එක විදිහට ලියමු පාඨාංකය ලබා ගැනීමේදී රසදිය කඳේ අවසාන මට්ටම ඔක මොකේද ලියන්නේ? දැන් ඉස්සල්ලා එක මොකේද ලිව්වේ පුතේ? දැන් ඉස්සල්ලාම වාක්‍යයක් කිව්වනේ. ඒක කොහෙද ලිව්වේ?
ඔයා ළඟ ටියුට් එක නැද්ද පුතා? දැන් මම මේ මොකද්ද කියන්නේ? මොනවා ගැනද කියන්නේ මේ? මොනවා සම්බන්ධවද මේ කතා කරන්නේ මං? ඔයාලගේ උෂ්ණත්වමානය ටියුට් එක තියෙනවා රස නම් ඉතින් ටියුට් එක තියෙනවා නම් දැන් උෂ්ණත්වමාන නිවැරදිව භාවිතා කිරීමේ ක්‍රම විතර පළවෙනි එක ලිව්වනේ දැන්. ඉතින් දැන් කොහෙද ලියන්නේ කියලා අහන්නේ එතකොට කොහෙද? මොකද්ද ඉස්සෙල්ලා එක ලිව්වේ කොහෙද ඔයා? පුතේ මේක කල්පනාවෙන් පිළිවෙලට කරන්න බැයි නම් උනන්දුවෙන් උමනාවෙන් කරන්න බැයි නම් මේක තේරුමක් නැති වැඩක් වෙනවනේ. මගේ මහන්සි වැඩකුත් නැහැ මේකට සම්බන්ධ වෙලා ඉන්න අනිත් අයගේ කාලෙත් අපරාධ වෙනවනේ. මම දැන් අර කලින් දවස් දෙකේම කිව්වා විවිධ ප්‍රශ්න තියෙනවා නම් ඒව විසඳ ගන්න ක්‍රමත් මම කිව්වා. අනිත් එක තමයි මේ වෙලාවේ දැන් මොනවා හරි වෙන වැඩක් කර කර මේක කරන්න එපා. දැන් ඇත්තටම ඔයා මේ ප්‍රශ්නේ අහපු එක මට ගැටලුවක් දුවේ. මොකද පළවෙනි වාක්‍යය ලිව්වට පස්සේ ඔයා අහනවා කොහෙද ලියන්නේ කියලා. එතකොට මට හිතෙන්නේ කලින් එක ලියලා නැහැ කියලානේ. එහෙම නැත්නම් ටියුට් එක නැහැ කියලා. එහෙම නැත්නම් ඔයා වෙන මොකක් කර කර ඉන්න ගමන් මේ ආයේ මේක සිහි වෙලා මේකට අහුම්කම් දුන්නා කියලා. ඔයා ඇත්තටම ලියනවා ඇති. නමුත් හරියට අවධානයෙන් ඉන්න දුවේ. නැත්තම් ඔක්කොටම මේකේ පාඩුවක් තමයි වෙන්නේ. මේ ක්‍රමය අපහසු නම් ඕගොල්ලන්ට මම කොහොමත් මේ පාඩම ඉවරනාට පස්සේ ඔයගොල්ලන්ගේ ඔන්ලයින් ක්ලාස් නවත්තන්නම්. ඊට පස්සේ සාමාන්‍ය විදිහට පන්තියම කරමු. මොකද මේක මේ දැන් එහෙම කොහොම කළා තේරුමක් නැහැනේ. ඒ කියන්නේ දැන් මම හිතනවා දැන් ඔයගොල්ලෝ තේරුම් අරගෙන මේක හරියට කරනවා කියලා. එතකොට ඒක කරන්නේ නැත්නම් වෙන්නේ නැත්නම් නවත්තන්න පාස මොකද නෑ තේරුමක් නැති වැඩක් වෙනවනේ දැන් මේ පාඩම සම්පූර්ණයෙන් ඉතින් මම දන්නේ නැහැ දැන් මේක කී දෙනෙක් තේරුම් ගත්තද නැද්ද මේ නෝට් එක ලියනවද නැද්ද මොකක්වත් එහෙම තේරුම් ගන්න බෑ මේ යන විදිහත් එක්ක මොකද මේ පන්තිය තමයි ඔය ගැටලුව තියෙන්නේ හතේ තමයි මේ ගැටලුව තියෙන්නේ දිගටම මේ පටන් ගත්ත දැන් මේ දවසේ ඉඳන්ම විවිධාකාර විදියට ගැටලු තිබ්බනේ මම කිව්වනේ ගිය සතියේත් කිව්වනේ උෂ්ණතමාන නිවැරදිව භාවිතා කිරීමේ ක්‍රම 6 වෙනි පිටුවේ අන්තිමට තියෙන්නේ තිත්තිර තියෙන්නේ. ඒතර කවුරු හරි මේ දැන් නිකන් සෙල්ලම් කරන්න ප්‍රශ්න අහනවා නම් එහෙම සෙල්ලම් විදියටම ඒ සෙල්ලම් කරන කට්ටිය සෙල්ලම් කරන්න අවධානයෙන් ඉන්න කට්ටිය හරියට මේක කරගෙන යන්න. පළවෙනි එක කිව්වේ උෂ්ණතමානයේ බල්බය උෂ්ණත්වය මැනීමට අවශ්‍ය ද්‍රව්‍ය සමග හොඳින් ස්පර්ශ වනසේ තබාගත යුතුය. ඒක තමයි පළවෙනි එක කිව්වේ. ඊළඟට කිව්වා පාඨාංක ගනිද්දී පාඨාංක ලබා ගැනීමේදී රසදිය කඳේ ඒ දෙවෙනි එක මම මේ දැන් කියන්නේ 7 වෙනි පිටුවේ උඩම තියෙන්නේ
පාඨාංක ලබා ගැනීමට රසදිය කඳේ ඉහළ මට්ටමට කලින් කිව්වේ අවසාන ඇස කෙලින් මට්ටම. හරි. අවසාන නෙමෙයි මොකක්වත් මතක නැති වෙනවා මේ විකාර කරනකොට. ඉහළ මට්ටමට එහෙම නැත්නම් අවසාන මට්ටමට කෙලින් ඇස තබා අගය කියවිය යුතුය. අගය කියවිය යුතුය. ඊළඟ එක තමයි මේ උෂ්ණත්වමානය අර ඇල වෙලා තියෙද්දි ඇද වෙලා තියෙද්දි කියන්නේ නැතුව සිරස්ව කෙලින් තියෙද්දි පාඨාංකය කියවන එක. තුන්වෙනි එක විදියට ලියමු. උෂ්ණත්වමානය හරි කෙලින් සිරස්ව තබාගෙන උෂ්ණත්වමානය හරි කෙලින් සිරස්ව තබාගෙන උෂ්ණත්වය කියවීම. උෂ්ණත්වමානය හරි කෙලින් සිරස්ව තබාගෙන උෂ්ණත්වය කියවීම. දැන් අර කලින් කියපු මේ රසදිය මට්ටම තියෙන තැනට S මට්ටම ගෙනල්ලා අගය කියවන්න ඕන කියවනේ පාඨාංකය කියවන්න ඕන කියවනේ. අන්න ඒක තමයි පල්ලෙහා රූපෙන් පෙන්නලා තියෙන්නේ. 7 වෙනි පිටුවේ ඒ ලියපු තුන්වෙනි එකට පල්ලෙහා තියෙනවා නිවැරදි S මට්ටම ද්‍රව මට්ටමටගෙන පාඨාංකය කියවන අයුරු කියලා. ඒ කියන්නේ මේකෙදි මේ ද්‍රව මට්ටම තියෙන තැනට උඩින් හරි පහලින් හරි ඇහැ තියලා අගය කියවන්න හොඳ නෑ. වැරදි අගයන් ලැබෙන්නේ. මේක 6දිත් කියලා තියෙන එකක් ඇඳලත් තියෙනවා. මේ රූපය මේ වගේ රූපයක් මතක ඇති මෙහෙම උෂ්ණත්වමානය තියෙනවා නම් ඒකේ අවසාන කෙලවරේ මේ රසදිය මට්ටමේ අවසාන කෙලවර එතෙන්ට ඇහැ හරියට සමාන්තරව තියන්නේ නැතුව දැන් මෙතන නම් රසදිය මට්ටම තියෙන්නේ ඇහැ මේ හරියෙන් තියලා කියවුවොත් ලැබෙන අගය වැරදි එකක් කිව්වා. 6 දී මේක රූපයකුත් ඇඳලා තියෙනවා මෙන්න මේ වගේ. ඒ වගේ මේ පහළ ඉඳලා බලලා කියවුවොත් එතකොටත් ලැබෙන අගය වැරදි අගයක් වෙනවා. ඒ නිසා මේ සමාන්තරව තියලා කියවන එක තමයි නිවැරදි අගය ලබා ගන්න පුළුවන් ක්‍රමය. ඔක 6 දිත් අර රූපයකුත් ඇඳලා තියෙනවා මතක ඇති. ඒකයි ඔය කියන්නේ. සමාන්තරව තිබ්බම තමයි හරියටම අගය ගන්න පුළුවන්. දැන් මෙතන පල්ලෙහා තියෙනවා අර උෂ්ණත්වමාන වර්ග දෙකක් තියෙනවා මේ හදන්න පාවිච්චි කරලා තියෙන ද්‍රව වර්ගය අනුව. සමහර ඒවා තියෙන්නේ රසදිය ද්‍රවය විදියට. සමහර ඒවා තියෙන්නේ මධ්‍යසාර. දැන් මේ රසදිය උෂ්ණත්වමාන වැඩි සුදුසු වෙන්නේ මේ ඉහළ උෂ්ණත්ව මනින්ද. හැබැයි මධ්‍යසාර උෂ්ණත්වමාන වඩා හොඳ පහළ උෂ්ණත්ව බිඳුවනුත් පහළ උෂ්ණත්ව මනින්ද ඒක වඩා සුදුසු වෙනවා. ඒක පොඩ්ඩක් ඔතන සටහන් කරලා තියමු. ඔය හිස්තැන සම්පූර්ණ කරමු. අර S මට්ටම දක්වලා තියෙන රූපයට යටින් රසදිය උෂ්ණත්වමාන
එතන ස්ථානයේ ලියමු. ඉහළ උෂ්ණත්ව මැනීම සඳහා ද රසදිය උෂ්ණත්ව මාන ඉහළ උෂ්ණත්ව මැනීම සඳහා ද දයන්නක් එකතු කරන්න. මධ්‍යසාර උෂ්ණත්ව මාන පහළ උෂ්ණත්ව මැනීමටද වඩා සුදුසු වේ. ඒක නිකන් මතකේ තියාගන්න. අඩු උෂ්ණත්ව ඒ බිඳුවටත් පල්ලෙහා උෂ්ණත්ව මනිනකොට මධ්‍යසාර උෂ්ණත්ව මාන වඩා සුදුසුයි. දැන් අපි එක එක තැන්වල මේ උෂ්ණත්ව මානයකින් උෂ්ණත්ව මැන්නොත් සාමාන්‍ය වායු ගෝලයේ ජලාශයක පස තුල ගසක් යට ඒ වගේ එක එක පරිසරවල මේ උෂ්ණත්ව මානය තියලා උෂ්ණත්වය මැන්නොත් ලැබෙන අගයන් එක සමාන නැහැ. ඒතර විවිධ අගයන් තමයි අපිට ලැබෙන්නේ. එකම තැනක වුණත් දවසේ එක එක වෙලාවල් වල මැන්නොත් ඒත් ලැබෙන උෂ්ණත්වය වෙනස් වෙනවා. ඒ රත් වීම අනුව උෂ්ණත්වය වෙනස් වීම සිද්ධ වෙනවා. ඒකට අපිට ලැබෙන අගයන් වෙනස් වෙනවා. දැන් මේ කතා කරපු උෂ්ණත්ව මානය සාමාන්‍ය පරිසර උෂ්ණත්ව මානයක්. නැත්නම් සාමාන්‍ය උෂ්ණත්ව මානයක්. මේ සාමාන්‍ය උෂ්ණත්ව මානයකට වඩා විශේෂ උෂ්ණත්ව මානයක් තමයි උණ කටුව කියන්නේ. මේ උණ කටුව කියන එක විද්‍යාවේදී හඳුන්වන්නේ වෛද්‍ය උෂ්ණත්ව මානය කියලා. උණ කටුව කියන එක ඔයගොල්ලෝ දන්නවා විවිධ අවස්ථාවල උණ බලන්න පාවිච්චිට ගන්නවා. උණ කටුවක බැලු බැලමටම තියෙන වෙනසක් තමයි සාමාන්‍ය පරිසර උෂ්ණත්ව මානයකට වඩා කුඩා උෂ්ණත්ව මානයක්. ඒකේ දිග අඩුයි. ඒ වගේම මේ රසදිය තමයි ඒකෙත් පාවිච්චි කරලා තියෙන්නේ. පල්ලෙහා බල්බයක් තියෙනවා රසදිය පුරවපු. රසදිය කඳ බැලුවොත් අර කේශික නලය දිගේ ගිහින් තියෙන රසදිය කඳේ පහළට වෙන්න තියෙනවා පොඩි නැම්මක්. ඒ උණ කටුවේ නැත්තම් වෛද්‍ය උෂ්ණත්ව මානය. සාමාන්‍ය උෂ්ණත්ව මානයක මේ වගේ නැම්මක් නැහැ. මෙතන තියෙනවා කුඩා නැම්මක්. රසදිය නැමුමක් තියෙනවා නැම්මක්. මේක තියෙන්නේ දැන් සාමාන්‍ය පරිසර උෂ්ණත්ව මානයක් ගත්තොත් අපි උෂ්ණත්වය මනිනකොට ඒ මනින ද්‍රව්‍යයේ ගෑවිලා තියෙද්දිම උෂ්ණත්වය කියව ගන්න ඕන. දැන් ජලයේ උෂ්ණත්වය මනිනවා නම් ජල භාජනයකට දාලා ඒ ජල භාජනය ඇතුලේ ගිලිලා තියෙද්දිම බල්බය මේ උෂ්ණත්ව මාන බල්බය ගිලිලා තියෙද්දිම පාඨාංකය කියවන්න ඕන. මොකද එතනින් එළියට ගත්තොත් අර රසදිය කඳ පල්ලෙහා වහිනවා. නමුත් මේ වෛද්‍ය උෂ්ණත්ව මානයක ඔයගොල්ලෝ දැකලා තියෙනවා සාමාන්‍යයෙන් දිව යට තියලා බල්බ් එක ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ උෂ්ණත්ව මානය එළියට අරන් තමයි කියවන්නේ. මේකෙදි එළියට ගත්තා කියලා මෙන්න මේ රසදිය කඳ පහළ බහින්න කලින් තිබිච්ච මට්ටමේම තියෙනවා. අන්න ඒකට හේතුව මෙන්න මේ නැම්මක් තියෙන එක. මේ නැම්ම නිසා රසදිය ගඳ පල්ලෙහාට බහින්න නැතුව ඒ තිබුණු මට්ටමේම තියාගන්න පුළුවන්. ඒ හින්දා මුඛයෙන් එළියට අරගෙන අගය කියවන්න පුළුවන්. ඒකට තමයි රසදිය කඳේ මේ නැම්ම මූලිකව යොදලා තියෙන්නේ.
එතකොට අපි ආයේ වෙන එක්කෙනෙක්ගේ බලද්දි ඒ කලින් තිබ්බ ඒ ටික යනවද? දැන් සාමාන්‍යයෙන් අපේ උසතමානයක් මේ වෛද්‍ය උසතමානයක් උණ කටුවක් දැකලා ඇති හැම වෙලේම කාගේ හරි උසත්ත්වයේ මනින්න කටේ තියන්න කලින් මේ උසතමානය මෙහෙම දෙපාරක් තුන් පාරක් අතට අරන් ගසනවා. ඒ ගසලා තමයි ඊට පස්සේ අනිත් එක්කෙනාගේ කටේ තියන්නේ. උසත්තමානයේ මේ දෙපැත්තට ගැසුවාම අන්න එතකොට මේ රසදිය කඳ පහළට බහිනවා අර නැම්ම හරහා. නිකම්ම ඉබේ බහින එක වලකිනවා. නමුත් මේක ගැසුවොත් පල්ලෙහාට ගන්න පුළුවන්. ඒ නිසා හැම වෙලේම තව කෙනෙක්ට තියන්න කලින් උසත්තමානයේ ගසලා මේ රසදිය මට්ටම් පල්ලෙහාට අරගෙන තමයි තියන්නේ. ඕකේ තියෙනවා මේ උසත්තමානයේ බැලුවොත් මෙන්න මෙහෙම මේ පොඩි ඊතලයක් දාලා තියෙනවා. මම මේ විශාල කරලා ඊතලය යන්නේ මෙතන. මේ උසත්තමානයේ පරිමාණය එක තැනක ඊතලයක් තියෙනවා. අන්නේ ඊතලෙන් පෙන්වන්නේ නිරෝගී කෙනෙක්ගේ තියෙන්න ඕන උෂ්ණත්වය. ඒ ඊතලයේ තියෙන මට්ටමින් පල්ලෙහාට යනකම් රසදිය කඳ පල්ලෙහාට යනකම් උසත්තමානයේ මෙහෙම ගසන්න ඕන. ඊට පස්සේ තමයි තියන්නේ. හැබැයි තියන්න කලින් මේ බල්බය විස බීජනාශකයකින් පිරිසිදු කරන්න ඕන. මොකද එක්කෙනෙක්ගේ කටේ තියලා ගත් එකක් නේ. ඒ නිසා වෙන කෙනෙක්ට භාවිතා කරන්න කලින් විස බීජනාශක වලින් මේක පිරිසිදු කරගන්න ඕනේ මේ විශේෂම බල්බය. ඉතින් මේ රූපයකුත් තියෙනවා උණ කටුවක නැත්නම් වෛද්‍ය උසත්තමානයක. එතකොට මේ වෙනස්කම් ගත්තොත් නැත්නම් විශේෂ ලක්ෂණ ගත්තොත් අර කේශික නලයේ තියෙන නැම්ම විශේෂයි. ඊළඟට මේකේ තියෙන පරිමාණයේ අගය. දැන් සාමාන්‍ය උසත්තමානයක නම් සෙල්සියස් අංශක 100නුත් උඩට පරිමාණය ලකුණු කරලා තියෙනවා. නමුත් වෛද්‍ය උසත්තමානයක තියෙන්නේ මේ සෙල්සියස් අංශක 43ක් වගේ අගයක් තමයි උපරිමව තියෙන්නේ. මොකද මේක හදලා තියෙන්නේ ශරීර උෂ්ණත්වය මනින්න මිසක් වෙන ඒවා උෂ්ණත්වය මනින්න නෙමෙයි. ඒතර මේක මේ පැහැෙන වතුර එකේම උෂ්ණත්වය මනින්න හදපු එකක් නෙමෙයි. දැම්මොත් එහෙම උෂ්ණත්වමානය පුපුරනවා. මොකද මේක උපරිම මනින්න පුළුවන් සෙල්සියස් අංශක 43යි. වතුර නටනකොට උෂ්ණත්වය දැන් කලින් කිව්වා සෙල්සියස් අංශක 100ක් කියලා. සාමාන්‍යයෙන් මේ වෛද්‍ය උෂ්ණත්වමානයක එතකොට අර උෂ්ණත්ව පරාසය කෙටි. හරි. ඔතන අපි උෂ්ණත්වමානයක මේ වෛද්‍ය උෂ්ණත්වමානයක විශේෂ ලක්ෂණ කියන තැන 7 වෙනි පිටුවේ අන්තිමට තියෙන්නේ. එතන ලක්ෂණ කීපයක් ලියමු. එක කියලා දාලා ලියන්න. කේශික නලයේ සියුම් නැම්මක් ඇත. කේශික මේ රසදිය ඒ කඳේ බැලුවාම මේක හොයන්න පුළුවන්. සියුම් නැම්මක් ඇත. දෙවෙනි එක උෂ්ණත්ව පරාසය කෙටිය. උෂ්ණත්ව පරාසය. ඒ කියන්නේ උෂ්ණත්වය මයින්න පුළුවන් අර ලකුණු කරලා තියෙන සීමාව. ඔක සාමාන්‍ය සෙල්සියස් අංශක 35 සෙල්සියස් අංශක 43ත් අතර තමයි පරිමාණය තියෙන්නේ. උෂ්ණත්ව පරාසය කෙටිය. උෂ්ණත්ව පරාසය කෙටිය. වරහන් ඇතුළේ ලියන්න උෂ්ණත්ව පරාසය කෙටි කියලා ලිව්වට පස්සේ සෙල්සියස් අංශක 35ත් සෙල්සියස් අංශක 43ත් අතර. සෙල්සියස් අංශක 35ත් 43ත් අතර.
ඒ වගේම දැන් මේක සාමාන්‍ය පරිසර උෂ්ණත්වමානයක් තරම් දිග නෑ, විශාල නෑ. ඒකත් ලියමු තුන්වෙනි එක විදියට. සාමාන්‍ය උෂ්ණත්වමානයක් තරම් දිග නැත. සාමාන්‍ය උෂ්ණත්වමානයක් තරම් දිග නැත. ඒ වගේම ගොඩාක් වෛද්‍ය උෂ්ණත්වමානවල අර නිරෝගී කෙනෙක්ගේ ශරීර උෂ්ණත්වය ඒ පෙන්වන මට්ටම පොඩි ඊතලයකින් ලකුණු කරලා තියෙනවා. ඒක හරියටම ගත්තොත් නම් සෙල්සියස් අංශක 36.9යි. 36.9යි. දල වශයෙන් අපි 37යි කියලා කියනවා. එතන අර පොඩි ඊතල සලකුණක් දාලා තිනවා පරිමාණේ. ඒකත් එතන ලියලා තියමු. නිරෝගී අයෙකුගේ උෂ්ණත්වය නිරෝගී අයෙකුගේ උෂ්ණත්වය නිරෝගී අයෙකුගේ ඒකත් විශේෂ ලක්ෂණයක්මයි. නිරෝගී අයෙකුගේ උෂ්ණත්වය දැක්වෙන තැන පරිමාණයේ කුඩා ඊතලයක් ඇත. පරිමාණයේ කුඩා ඊතලයක් ඇත. මේවා සාමාන්‍ය වෛද්‍ය උෂ්ණත්වමානයක උණ කටුවක විශේෂ ලක්ෂණ විදිහට ගන්න පුළුවන්. එතන මේ වෙන පාටකින් ඉඩ තියෙන උණ කටුව ළඟ පැත්තක ලිව්වත් කමක් නැහැ. තරුවක් දාලා ලියලා තියාගන්න. අර අගයත් නිරෝගී අයගේ උෂ්ණත්වය නිරෝගී අයෙකුගේ උෂ්ණත්වය මේක තරුවක් දාලා ලියලා තියාගන්න. නිරෝගී අයෙකුගේ උෂ්ණත්වය මේ සෙල්සියස් අංශක වලින් නම් 36.9යි. දල වශයෙන් 37 කියලා කියනවා. ෆැරන්හයිට් වලින් නම් 98.4යි. ඔක සමහරට කෙටි ප්‍රශ්න වලදීම අහන්න පුළුවන් එකක්. කවුරුත් මේ කියලා තියෙන මේක මතක තියාගන්න. නිරෝගී කෙනෙක්ගේ ශරීර උෂ්ණත්වය. හරි. දැන් අර වෛද්‍ය උෂ්ණත්වමානයකින් කාගේ හරි උෂ්ණත්වය මනිනවා නම් අනුගමනය කරන්න ඕන ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. මම අර කලිනුත් කිව්වා එක්කෙනෙක්ගේ මැනලා ඊළඟ එක්කෙනාගේ මනිනකොට මොකද කරන්න ඕනේ කියලා. වෛද්‍ය දැන් මේ 8 වෙනි පිටුවේ උඩ වෛද්‍ය උෂ්ණත්වමානයකින් උෂ්ණත්වය මැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර. පළවෙනිම එක තමයි මේක දැන් කාගේ හරි මුඛය තුල තියන්න කලින් ඒ උෂ්ණත්වමාන බල්බය
විස බීජනාශක දියරයකින් හෝදලා පිරිසිදු කරගන්න ඕන. එහෙනම් පළවෙනි පියවර විදියට ලියමු. එක කියන එකේ උෂ්ණත්වමාන බල්බය උෂ්ණත්වමාන බල්බය උෂ්ණත්වමාන බල්බය විෂ බීජ නාශක විෂ බීජ නාශක දියරයකින් උෂ්ණත්වමාන බල්බය විස බීජනාශක දියරයකින් සෝදා ගැනීම. හැබැයි මතක තියාගන්න මේක මේ උණු වතුරෙන් එහෙම හොදන්න යන්න එපා. උණු වතුරෙන් හොදන්න ගියොත් සමහර විට උෂ්ණත්වමානය තමයි උණ කටුව පුපුරන්නත් පුළුවන්. දෙවෙනි පියවර විදියට ලියමු. දැන් මේ උෂ්ණත්වමානය දැන් මේ උණ කටුව උණ බලන්න තියන්න එපා. ඒතර මේක කොහෙද තියන්නේ කියන එක දැනගන්න ඕනේ හරියටම. සාමාන්‍යයෙන් වැඩිහිටි කෙනෙක් නම් අවබෝධයක් තියෙන කෙනෙක් නම් මුඛය තුළ දිව යටින් තමයි බල්බය තියන්නේ. උෂ්ණත්වමාන බල්බය දිව යටින් තියන්න ඕන. පොඩි අයගේ නම් එහෙම දිව යටින් තියන්න යන්නේ නැහැ. කිහිල්ලෙන් වගේ තමයි තියන්නේ. මොකද නැත්තම් පොඩි කෙනෙක් ඕක තිබ්බාම හැපුවොත් එහෙම කැඩුනොත් අනතුරු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රසදිය ශරීරයට අහිතකරයි. දෙවෙනි පියවර විදියට ලියමු රෝගියාගේ දිව යට උෂ්ණත්වමාන බල්බය තබා තොල් වලින් උෂ්ණත්වමානය තද කර මිනිත්තු දෙකක් පමණ කාලයක් තැබීම. ඊට පස්සේ තුන්වෙනි පියවර උෂ්ණත්වමානය මුඛයෙන් ඉවතටගෙන නිවැරදිව උෂ්ණත්වය කියවා ගැනීම. උෂ්ණත්වමානය මුඛයෙන් ඉවතටගෙන නිවැරදිව උෂ්ණත්වය කියවා ගැනීම. එතන
යටින් වෙන පාටකින් තරුවක් දාලා ලියලා තියාගන්න. මොකක්ද අහන්න කි? සර් දැන් කියව එකේ අන්තිම එක පොඩ්ඩක් කියනද අන්තිම වචනේ අන්තිමට කිව්වේ උෂ්ණත්වමානය මොකේ නිවතටගෙන නිවැරදිව නිවැරදි. අගය කියවා ගැනීම. Thank you sir. එය කියවා ගන්න එක. එතන යටින් අර වෙන පාටකින් තරුවක් දාලා වාක්‍යයක් විදිහට ලියන්න. කුඩා දරුවන්ගේ උෂ්ණත්වය මැනීමේදී උෂ්ණත්වමාන බල්බය කුඩා දරුවන්ගේ උෂ්ණත්වය මැනීමේදී උෂ්ණත්වමාන බල්බය කිහිල්ල යට මිනිත්තු කිහිපයක් තබනු ලැබේ. ඒක මිනිත්තු 2කට වඩා ටිකක් තියාගෙන ඉන්න වෙනවා. කිහිල්ල යට මිනිත්තු කිහිපයක් තබනු ලැබේ. හරි. දැන් මේ අර කලින් ඉස්සෙල්ලා දුවෙක් අහපු ප්‍රශ්නේ මේකේ තියෙනවා. වෛද්‍ය උෂ්ණත්වමානයක කේශික නලයේ සියුම් නැම්මක් ඇත්තේ ඇයි කියලා. එතකොට මේ සියුම් නැම්මක් තියෙන්නේ මේකෙදි සියුම් නැම්මක් නොතිබුණා නම් මොකද්ද වෙන්නේ? අර මුකයෙන් ඉවතට ගත්තාම රසදිය ගඳ පල්ලෙහා බහිනවා. එතකොට මුකයෙන් ඉවතට ගත්තත් අර පාඨාංකය වෙනස් නොවි රසදිය ගඳ පහළ බැසීම නවත්ත ගන්න තමයි නැම්මක් තියෙන්නේ. එතන වෛද්‍ය උෂ්ණත්වමානයක කේශික නලයේ සියුම් නැම්මක් ඇත්තේ ඇයි කියන එකේ අර තිත්තිරි වල උත්තරේ විදියට ලියමු. උෂ්ණත්වමානය මුකයෙන් ඉවතට ගත්තද උෂ්ණත්වමානය මුකයෙන් ඉවතට ගත්තද පාඨාංකය වෙනස් නොවි පාඨාංකය වෙනස් නොවි පවත්වා ගැනීම සඳහා පාඨාංකය වෙනස් නොවි පවත්වා ගැනීම සඳහා වෙන විදිහට කියනවා නම් අර රසදිය කඳ පහළ බැසීම නවත්ත ගන්න. එතකොට සාමාන්‍ය උණකටුවක් වෛද්‍ය උෂ්ණත්වමානයක් ඔය ක්‍රමයට තමයි උෂ්ණත්වය මනින්නේ. ඒක ගැටිලා තියෙද්දි තමයි මේ උෂ්ණත්වය සටහන් වෙන්නේ. ඊට පස්සේ එළියට ගත්තත් ඒ වගේම පෙන්නනවා. ඒතර දිව යට හෝ කිහිල්ල යට තියන්න පුළුවන්. මේ කතා කරපු උෂ්ණත්වමාන වර්ගයේ රසදිය කඳක්නේ ඉහළ පහළ යාම සිද්ධ වෙන්නේ. එහෙම ඒ රසදිය භාවිතා නොකර වෙනත්
ඉලෙක්ට්‍රොනික ක්‍රමයකට උෂ්ණත්වය කෙලින්ම ඉලක්කමෙන්ම සටහන් වෙන ඩිජිටල් උෂ්ණත්වමාන හදලා තියෙනවා. මේවා දැන් අලුතෙන් හදලා තියෙනවා ශරීරයේ ස්පර්ශ නොකර ඈත ඉඳලා දුර තියලා උෂ්ණත්වමානින් අගය ගන්න පුළුවන්. දැන් මේ දවස්වල ගොඩක් තැන්වල ඔය ශරීර උෂ්ණත්වය මයින්ඩ් පාවිච්චි වෙන්නේ ඒ වර්ගයේ උෂ්ණත්වමාන. දුරස්ත උෂ්ණත්වමාන කියලා කියන්නේ. කිරණ වර්ගයක් භාවිතා කරලා තමයි ඒක සිද්ධ කරගන්නේ. එතකොට මේ ඒකෙදි ශරීරයට ස්පර්ශ කරන්න ඕනේ නැහැ උෂ්ණත්වමානය. ඒ වගේම ඒකේ අගය කෙලින්ම ඉලක්කමෙන් සටහන් වෙනවා. ස්පර්ශ කරලා ඉලක්කමෙන් අගය ගන්න ඒවාත් තියෙනවා. ස්පර්ශ නොකර දුර ඉඳලා ඉලක්කමෙන් අගය ගන්න පුළුවන් ඒවාත් තියෙනවා. ඒ දුර ඉඳලා මයින්ව තමයි දුරස්ත උෂ්ණත්වමාන කියලා කියන්නේ. පොදුවේ ඉලක්කමෙන් අගය වැටෙනවට කියනවා ඩිජිටල් උෂ්ණත්වමාන කියලා. ඒ සමහර දිවයට තියෙන ඒවාත් තියෙනවා ඩිජිටල් උෂ්ණත්වමාන. ඒකේ රස දෙකක් කියලා යන්නේ නැහැ. දිවයට තියාගෙන හිටියාම සර් ටික වෙලාවකින් ඉලක්කමෙන් අගේ අපිට කිව ගන්න පුළුවන්. මොකද්ද අහන්න කිව්වද? හරි. මේ එතකොට උෂ්ණත්වමාන සම්බන්ධයෙන් මතක තියාගන්න ඕන කාරණා. එතකොට මේ අද අපි කතා කරපු ඒවා විශේෂයෙන් මේ විභාගෙදී අහුව ද්‍රවාංකය යනු කුමක්ද කියලා ඒක කෙටියෙන් අර පැහැදිලි කරලා ලියන්න පුළුවන් වෙන්න ඕන. ද්‍රවාංකය කියන්නේ යම් ඝන ද්‍රව්‍යයක් සර් වැහෙන්නේ නැහැ නිශ්චිත උෂ්ණත්වය කියන එක. යම් ඝන ද්‍රව්‍යයක් ද්‍රව බවට පත් වෙන නිශ්චිත උෂ්ණත්වය. ඒක අපි කියන්නේ ද්‍රවාංකය. එතකොට මේ ද්‍රවාංකය හොයන ක්‍රියාකාරකමක් ගැන කිව්වා. අයිස්වල ද්‍රවාංකය හොයන විදිහ. ඊළඟට තාපාංකය කියන්නේ මොකක්ද කියන එක ඇහුවොත් කිසියම් ද්‍රවයක් වායු බවට පත් වෙන නිශ්චිත උෂ්ණත්වය. ඒකත් එක එක ද්‍රව අණුව වෙනස් වෙනවා. ජලයේ තාපාංකය හොයන්න පුළුවන් ක්‍රියාකාරකමක් අපි කතා කරා. ඒ වගේම පරිමාණ හදනකොට සෙල්සියස් පරිමාණය සහ ෆැරන්හයිට් පරිමාණය හදද්දී ඔය ජලයේ ද්‍රවාංකයයි තාපාංකයයි පාවිච්චි වෙනවා. ඒ ජලය ද්‍රව බවට මේ අයිස් ද්‍රව බවට පත් වෙනකොට ඒ මොහොතේ උෂ්ණත්වමානයක රසදිය ගඳ පිහිටන තැනයි ජලය හුමාලය බවට පත් වෙනකොට උෂ්ණත්වමානයක රසදිය ගඳ පිහිටන තැනයි තැන් දෙක ලකුණු කරගෙන ඒ අතර පරතරය සමාන කොටස් 100කට බෙදුවොත් හැදෙන්නේ සෙල්සියස් පරිමාණයේ උෂ්ණත්වමානයක්. ඒ අතර පරතරය සමාන කොටස් 180කට බෙදුවොත් එතන හැදෙන පරිමාණය ෆැරන්හයිට් පරිමාණය. ඒ ක්‍රමයටයි මේ පරිමාණ වර්ග දෙක හදාගන්නේ කිව්වා. ඊළඟ උෂ්ණත්වමාන නිවැරදිව භාවිතා කරන ක්‍රම ටිකක් කිව්වා. ඒවත් විභාගෙදී අහන්න පුළුවන් උෂ්ණත්වමානයක් නිවැරදිව භාවිතා කිරීමේ ක්‍රම දක්වන්න කියලා. ඉතින් ඒකෙදි අර උෂ්ණත්වමාන බල්බය සත්‍ය මයින ද්‍රව්‍ය ගිලිලා තියෙන්න ඕන. සිරස්ව තියාගන්න ඕනේ උෂ්ණත්වමානය. ඒ වගේම රසදිය කඳේ අවසාන මට්ටමට S මට්ටම ගෙනල්ලා පාඨාංකය කියවන්න ඕන. ඒ වගේ ඒවා ලියන්න පුළුවන්. ඊළඟට කෙටි ප්‍රශ්න වලදී එහෙම තියෙන්න පුළුවන් අර රසදිය උෂ්ණත්වමානයේ වඩා සුදුසු ඉහළ උෂ්ණත්ව මැනීමට කිව්වා. ඒ වගේ මධ්‍යසාර උෂ්ණත්වමානය වඩා සුදුසු පහළ උෂ්ණත්ව මනින්න. විශේෂ උෂ්ණත්වමානයක් විදිහට සැලකනවා වෛද්‍ය උෂ්ණත්වමානය. ශරීර උෂ්ණත්වය මනින්නේ
ප්‍රමාණයෙන් කුඩයි. ශ්‍රද්ධ පරාසය අඩුයි. කේශික නලයේ නැම්මක් තියෙනවා. ඒවා විශේෂතා විදියට ගන්න පුළුවන්. එතකොට මේ දිව යට වෛද්‍ය විශේෂත්වමානයේ බල්බය තියලා තමයි විනාඩියක් විතර තියලා විනාඩි දෙකක් විතර තියලා ඊට පස්සේ එළියට අරන් තමයි උෂ්ණත්වය කියවන්නේ. එතකොට අර නැම්මක් තියෙන එකෙන් අපිට මුඛයෙන් එළියට අරගෙනත් උෂ්ණත්වය කියව ගන්න පුළුවන්. දැන් හදලා තියෙනවා කිව්වා අලුත් උෂ්ණත්වමාන ඩිජිටල් උෂ්ණත්වමාන ඉලක්කමෙන් කෙලින්ම අගේ වැටෙනවා. ඒවත් සමහර ඒවා දුර ඉඳන් උෂ්ණත්වය මනින්න පුළුවන් ස්පර්ශ නොකර. ඒ කාරණා ටික තමයි අද අපි කතා කරේ. ඊළඟ දවසේ වෙනම කොටසක් තියෙන්නේ මේ තාප සංක්‍රාමණය කියන කොටස. ඒ කොටස අපි අනිත් දවසේ කතා කරමු. මේ දක්වා ටික හොඳට බලා ගන්න, පාඩම් කරගන්න. අදට එහෙමනම් අපි ওই ටික කළා ඉවර කරමු. සාමාන්‍ය විදිහට ක්ලාස් තියෙනව නේද? ඔව් සාමාන්‍ය පන්ති තියෙනවා. Excuse me, sir. ඔව් Sir, මේ Okay. තාපය හා මේ පාඩමේ මේ තාපය හා උෂ්ණත්වය පාඩමේ මට මේ ගිය සතියේ කරපු ටිකට සම්බන්ධ වෙන්න බැරිද නෝ? ඉරිදා YouTube එකේ දාපු එකටත් වෙන්න බැරි නෝ? ඒ හින්දා පුළුවන් වේද ඒකට ආයෙත් සම්බන්ධ වෙන්න? ඔව් බලමු ඒක ඉස්සරහදී මම ආයෙත් මේ YouTube එකට දානවද? ඉස්සරහ දවසක අර කලින් පාඩම් ටික මේ ඔක්කොම දාන්න අදහසක් ඔව්. තියෙනවා. එතකොට ඒ ටික මේ සම්පූර්ණ කරගන්න බලන්න. හොඳයි. YouTube එකට නේද දාන්නේ? ඔව් ඔව්. හරි සර්. හරි. එhmenan හැමෝටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්. අයිබෝවන් සර්. Thank you, sir.